අපි 29 වෙනි ප්‍රශ්නේ කතා කරන්න හදන්නේ. database සම්බන්ධයෙන්මයි SQL ප්‍රකාශ ගැනයි අහන්නේ. alter table subject add primary key subject id. අපි කලිනුත් කතා කරා alter කියන්නේ DDL statement එකක්. DDL statement එකේ අපි කොහොම table කියන keyword එක එනවා. ඒකට අහන්නේ හැබැයි සාවද්‍ය එකක්. ඉස්සෙල්ලා බලමු alter table subject add primary key subject id එකේ තේරුම. alter කරන්න කියන්නේ වෙනස් කරන්න. මොකද්ද වෙනස් කරන්නේ? වගුව. වගුවේ නම් මොකද්ද? subject වගුව. වෙනස්කම කරන්න හදන එකතු කරලා. අපිට ඉවත් කරලත් පුළුවන්. මෙතන alter add, alter drop, alter modify තුනක් තියෙනවා. add එකෙන් කතා කරන්නේ add කරන්න හදන්නේ මොකද්ද? primary key එක. වගුවට ප්‍රාථමික යතුරක් add කරන්න හදන්නේ. යතුරේ නම තමයි subject id කියන්නේ. එහෙනම් එක ගත්තොත් එය subject නම් වගුවට හරිනේ subject නම් වගුවට ප්‍රාථමික යතුරු සංරෝධකයක් එකතු කරයි. ඒක හරි එතකොට. ඒක තමයි වෙන්නේ. ඊට subject වගුව දෙක බලන්න. subject නමින් වන වගුව මේ වන විට පැවතිය යුතුය. අපිට නැති වගුවකට එකතු කරන්න බෑ primary keys. ඒ හින්දා දෙක කියන statement එකත් හරි. 3 බලමු. subject id නම් ශේෂ්ත්‍රය අභිශුන්‍ය නොවිය යුතුය. null කියන්නේ හිස්. නැත්නම් අභිශුන්‍ය හිස් කියන එක. අපි දන්නවා වගුවක primary key එක හිස් වෙන්න බෑ. හිස් වුණොත් මොකද්ද වෙන්නේ? ඒ DBMS එකට අල්ල ගන්න බෑ අර අනන්‍ය බව. එය අපි ප්‍රාථමික යතුරක අවශ්‍යතාවය තමයි උපලැකියානයක් අනන්‍යව හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා යාට. ඒතර හිස් එකක් එක්ක යාට ඒක කරන්න බැරි හින්දා අපි කියන අනිවාර්යයෙන්ම not null කියන එක. ඒ කියන්නේ තුනත් හරි. 4 එය subject id නම් වූ ප්‍රාථමික යතුරක් සහිත subject නම් වූ වගුවක් නිර්මාණය කරයි. alt එකෙන් වගු හදන්න බෑ කියන එක දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕන දෙයක්. alt එකෙන් පුළුවන් මොකද්ද හදපු දෙයක් වෙනස් කරන්න විතරයි. ඒ නිසා 4 අසත්‍ය ප්‍රකාශනයක්. 5 බලමු subject වගුවේහි subject id නම් ශේෂ්ත්‍රයේහි ඇති අගයන් පුනර්කරණය විය නොහැක. subject වගුවේ ප්‍රාථමික යතුරු subject id නම් එය අනන්‍යව උපලකියාන හඳුනා ගන්න අවශ්‍ය නම් කවදාවත් එකම අගේ ආයි තියෙන්න බෑ. එහෙනම් පුනර්කරණය විය නොහැක කියන එක හරි. 5ත් හරි. ඒ අනුව අපේ උත්තරේ මොකද්ද වෙන්නේ? 4 තමයි සාවද්‍ය එක. වැරදි එකයි අහන්නේ. ප්‍රකාශන 4ක් හරි. ඉතින් මේ ස්ටේට්මන්ට්ස් ගැන හොඳ අවබෝධයක් මතකයක් දෙකම තියෙන්න ඕන. මෙතෙන්දී වැරදි කෙනාව තෝරලා ගන්න. අපි 30 වෙනි ප්‍රශ්නේ කතා කරන්න හදන්නේ. වස්තු සම්බන්ධ කෘ සටහන් ගැනයි කතා කරන්නේ. දත්ත පාදකයක දත්ත අවශ්‍යතාවයේ නිරූපණය කරන වස්තු සම්බන්ධ නැත්නම් අපි කියනවා entity relationship diagram එකක් ගැනයි දීලා තියෙන්නේ. එතන සිද්ධියක් දීලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒ සිද්ධියට අපි තනියම එකක් බලමු. කර්තෘවරයෙකුට ග්‍රන්ථ ලිවිය හැක ග්‍රන්ථයක් සඳහා නමක් සහ ISBN නමින් අනන්‍ය කේතයක් තිබේ. ග්‍රන්ථ කියන්නේ book. මෙන්න අනන්‍ය කේතය. අපි දන්නවා key attribute එක underline කරන්න ඕන. මෙයා ඒක වචන නාම පදයක් වෙන්න ඕන. දැන් ER මතක් කරගන්න ඕන. ඊට අමතරව title නමක් තියෙන පොතට. ඊට පස්සේ තියෙනවා ග්‍රන්ථයක් එක් කර්තෘවරයෙකු හෝ කර්තෘවරු කිහිප දෙනෙකු විසින් හෝ ලිවිය හැක. author එක පොතකට කර්තෘ එක්කෙනෙක් හෝ ගොඩක්. ඒකයි අපි M දාලා තියෙන්නේ. එක්කෙනෙක් හෝ ගොඩක් ඉන්න පුළුවන්. ඊළඟ කර්තෘවරයෙකුට නමක් සහ අනන්‍ය අංකයක්. නැවත කර්තෘ කියන එකේ වන්න ID underline කරලා තියෙනවා key attribute එක. name කියන්නේ normal attribute එකක්. කර්තෘවරයෙකුට කිසියම් ග්‍රන්ථයක් සඳහා ප්‍රධාන කර්තෘ හෝ සම කර්තෘ ලෙස ප්‍රවර්ගයක් තියේ. ඒ කියන්නේ සමහරලාට කර්තෘ එක පොතක එයා ප්‍රධාන කර්තෘ වෙන්න පුළුවන්. නැත්නම් තව පොතක එයා සම කර්තෘ කෙනෙක් වෙන්න පුළුවන්.
ඒ වගේ උපලැකියකට අපි කියන්නේ විස්තරාත්මක උපලැකිය. මේකේ අහන්නේ මේ සිද්ධියට අනුව ඉහත සංසිද්ධිය සඳහා වන වඩාත්ම සුදුසු භූතාර්ථ නිරූපණ පහත ඒවාන් මොකක්ද කියලා. එතකොට අපි දැක්ක දැන් මෙතන අනිවාර්යයෙන්ම පොතකට කට්ටෝලා එක්කෙනෙක් ගොඩක් ඉන්නවා. එක කට්ටෝ කෙනෙක් පොත් කීපයක් ලියනවා. ඊළඟ කට්ටෝගේ ප්‍රවර්ගය තියෙන හින්දා හරි කොහොමත් අපිට මේ වගේ එකකට යන්න බෑ. ඊළඟට මෙතන ගණනීයතාවය 1 to 1 එක පොතට එක කට්ටු සහ එක කට්ටුට එක පොත කියන එක මේක නම් එහෙම එකක් ඇත්තේ නෑ. 1 to many කියන්නේ මොකද්ද? එක පොතට කට්ටුවරු ගණනාවයි එක කට්ටුවට එක පොතයි. many to many කිව්වොත් එක කට්ටුවට පොත් කිහිපයක් කරන් ලියන්න පුළුවන්. එක පොතකට කට්ටුවරු ගණනාවක් ඉන්න පුළුවන්. එතකොට අපේ උත්තරේ වෙන්නේ මොකද්ද? අපි කලිනුත් එක දැක්කා මේ මෙතන සම්බන්ධතාවය නැත්නම් ගණනීයතාවයේ මුඛ්‍යතාවයේ විවිධ සිංහල නම් කියනවා. එතන many to many වෙලා type කියන ප්‍රවර්ගයේ එන්න ඕන විස්තරාත්මක උපලැකියක් විදියට. ඉතින් ඔයගොල්ලෝ මෙදි මතක තියාගන්න ඕන දෙයක් තමයි මම ඒකත් පොඩ්ඩක් මතක් කරන්නම් ඒකම. මෙන්න මේක පොඩ්ඩක් බලන්න. අපි 30 වෙනි ප්‍රශ්නෙත් එක්කම සම්බන්ධ වෙලා 31 ප්‍රශ්නෙත් යන්නේ. ඒ සිද්ධියෙමයි අහන්නේ. එතෙන්දී අහන්නේ ඉහත භූතාර්ථ සම්බන්ධතා ක්‍රමානුරූපයකට නැත්නම් අපි කියනවා සම්බන්ධතා මනෝරටා කියලාත් උකට කියනවා. අනුරූපණය කිරීමේදී ආරම්භක වශයෙන් වගු කීයක් ව්‍යුත්පන්න කළ හැකිද කියලායි අහන්නේ. මෙතෙන්දී අපි මතක් කරගන්න ඕන ගණනීයතා තුනක් තියෙනවා භූතාර්ථ සම්බන්ධතා රූසටහන සම්බන්ධයෙන්. ඒක කියලා සම්බන්ධතාවයක් තියෙනවා. එක වගුවක් වගු දෙක අතර 1 to 1 සම්බන්ධතාවයක්. එක වගුවකින් තව වගුවකට එකට එක කියන ආකාරයෙන් තමයි සම්බන්ධ වෙන්නේ. ඒක බහු කියන එකේදී එක වගුවක අපිට උපලැකියාන තව වගුවක උපලැකියාන කිහිපයක් එක්ක සම්බන්ධ වෙනවා. many to many කිව්වොත් වගු දෙක අතර බහු කියලා කියන්නේ දෙපැත්තෙම උපලැකියාන වැඩි ගන්නකට සම්බන්ධ වෙනවා. ඒතර ඒක අනුව තමයි අපි ආගන්තුක යතුරත් පවරන්න ඕන. ආගන්තුක යතුර පවරනකොට ගණනීයතාවයේ සැලකිල්ලට ගන්නකොට ඒක නම් අපිට වගු දෙකෙන් ඕන වගුවකට ඇතුළත් කරන්න පුළුවන්. ඒක බහු නම් අපි බහු කියන පැත්තේ තියෙන වගුවට තමයි ආගන්තුක යතුර ඇතුළත් කරන්න ඕන. මේ ඒක කියන පැත්තේ ප්‍රාථමික යතුර අර M නැත්නම් බහු කියන පැත්තට ආගන්තුක යතුරක් වෙන්න ඕන. many to many වෙනකොට අපි ওই වගු දෙකටම ඇතුළත් කරන්නේ අපි කරන්නේ තනි වගුවක් අලුත් වගුවක් හදලා අර වගු දෙකේම ප්‍රාථමික යතුරු අලුත් වගුවට එකතු කරනවා. ඒතර අපේ මේ සිද්ධියට සම්බන්ධවත් අපිට ආවේ මෙන්න මේ ආකාරයේ ER එකක්. වස්තු සම්බන්ධතා රූසටහන් කොටසක් මේ තියෙන්නේ. ඒ කියන්නේ බහු සම්බන්ධතාවයක් තියෙන්නේ. බහු සම්බන්ධතාවයකදී එහෙනම් අපි දන්නා කොහෙටද ආගන්තුක යතුර යන්න ඕන අලුත් වගුවකට. ඒ කියන්නේ බුක් කියන වගුවට එකයි, ඕත කියන වගුවට එකයි. ඒ දෙක men to many සම්බන්ධතාවයේ හින්දා තව එකයි. ඔක්කොම එහෙනම් වගු කීයක් හැදෙන්න ඕනද? වගු 3ක් හැදෙන්න ඕන. හරි? ඒතර ඔය ගණනීයතා හොඳින් මතක තියාගත්තොත් අපිට ආගන්තුක යතුර හරියට පවර ගන්න පුළුවන්. ඒ අනුව අපිට අපේ සම්බන්ධක මනෝරටා නැත්නම් relational schemas නිවැරදිව ලියන්න පුළුවන්. 31 වෙනි ප්‍රශ්නෙට එහෙනම් උත්තරේ වෙන්නේ 3. අපි 32 වෙනි ප්‍රශ්නෙට යන්න හදන්නේ. 32 අපේ ප්‍රෝග්‍රෑමින් වලින් යන ප්‍රශ්නයක්. Python programming සහ ක්‍රමලේඛ සංකල්ප කියන ඔක්කොම මෙතන තියෙනවා. මුලින්ම flow chart එකක් දීලා තියෙනවා. සිද්ධියක් තියෙනවා ඇල්ගොරිතමය මගින් L නම් item ලයිස්තුවක්. L නම් item ලයිස්තුවක් ඊට පස්සේ K නම් itemයක් ආදානය ලෙස ගන්නවා කියනවා. L ලයිස්තුවේ ඇති Kට සමාන item ගණන ප්‍රතිදානය කිරීම තමයි මේකේ අරමුණ.
ලයිස්තුවේ සුචිය බිඳුවෙන් ආරම්භ වෙනවා කියලා දීලා තියෙනවා. ගැලීම් සටහනේ P සහ Q ලේබල් දෙකක් දක්වලා තියෙනවා. අපි ඒකත් එක්ක තමයි මේ 32 වෙනි ප්‍රශ්නේ උත්තරය හොයන්න හදන්නේ. ඇල්ගොරිදමය නිවැරදිව ක්‍රියාත්මක වීම සඳහා P නම් හිස්තැනට කුමක් ඇතුළත් කළ යුතුද? එතන මෙතෙන්දී අර ක්‍රමලේඛ සංකල්පත් අපේ ඔළුවට එන්න ඕන. අපි පුනර්කරණයකදී සෑම විටම මොනවා හරි දෙයක් අපි කවුන්ට් කරනවා නම් ගණන් කරනවා නම් ආරම්භයේදී අපි යම්කිසි විචල්යක් පාවිච්චි කරලා ඒකේ ආරම්භයේ බිඳුවට සමාන කරලා පස්සේ කොන්දේසි වලට යටත්ව ඒක අපිට කවුන්ට් එක වැඩි කිරීම කරන්න පුළුවන්. මෙතෙන්දිත් ඒ වගේ දෙයක් තමයි කරන්නේ. කවුන්ට් සමානයි බිඳුවයි කියලා දීලා තියෙනවා. එතන තමයි කවුන්ට් එක තියාගන්නේ. කීයක්ද කියන එක තියාගන්නේ. I කියන විචල්‍යය තියෙන්නේ මේ පුනර්කරණය සඳහා. n කියන්නේ ලයිස්තුවේ අයිටම ගණන. එයා කීයක් අයිටම්ස් ලයිස්තුවේ තියෙනවද කියන එක. එතකොට අපි පොඩ්ඩක් බලුවොත් මේක මෙතෙන්ට එන්න ඕන ඉස්සෙල්ලා බලන්න ඕන ඔතන අපිට උත්තර පහක් තියෙනවා. n සමානයි n ඍණ 1, n සමානයි n ධන 1. nට සම්බන්ධයක් නැහැ. n කියන්නේ අයිතම ගණනය කියන්නේ අපේ පුනර්කරණයේ අවසානයේ n කියන්නේ. count කියන්නේ මෙතන count එක තමයි අපිට හොයන්න කියලා. ඉතින් කීයක්ද කියන එක. එහෙනම් කොන්දේසියක් සත්‍ය වෙද්දී අපි count එක වැඩි කරගන්න ඕන. වැඩි කරන්න ඕන කීයකින්ද? එකකින් වැඩි කරන්න ඕන. ඒතර මෙතන count එක තමයි වෙනස් වෙන්න ඕන. හැබැයි i සංඛ්‍යාවකිනුත් නෙමෙයි n සංඛ්‍යාවකිනුත් නෙවෙයි එකකිනුයි වැඩි වෙන්න ඕන. ඒ හින්දා අපේ දැන් මේකට උත්තරේ එන්න ඕන මොකක්ද එහෙනම් count සමානයි count ධන 1. ඔක ප්‍රෝග්‍රෑමින් වල concept එකක්. count එකක් හොයනකොට කීයක්ද ඔයගොල්ලෝ හොයලා ඇති ඔත්තේ සංඛ්‍යා කීයක් තියේද ඉරට්ටේ සංඛ්‍යා කීයද වගේ වාර ගණන හොයන වෙලාවක ගණන හොයන වෙලාවක ඔය concept එක ඕනම වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එහෙනම් 32ට උත්තරේ වෙන්නේ 3. අපි 33 ප්‍රශ්නෙත් ඒකෙන්මයි ඒ ෆ්ලෝ chart එකෙන්මයි අහන්නේ. ඊළඟට අහන්නේ Q කියන ලේබල් එකට මොකක්ද එන එක. දැන් අපි බලන්න ඕන මෙතන Q ලේබල් එක තියෙන තීරණ කොටුව තමයි මේ ෆ්ලෝ chart එකේ පුනර්කරණය පාලනය කරන්නේ. මේකේ අවසානයේ අපි කිව්වා n ලයිස්තුවේ අයිතම ගණන 5ක් නම් 5 වාරයක් පුනර්කරණය වෙන්න ඕන. අයිතම ගණන 10ක් නම් 10 වාරයක්. ඒ කියන්නේ n තමයි අවසානය. එහෙනම් චෙක් වෙන්න ඕන හැමතිස්සෙම අපි අවසානට ආවද නැද්ද? ඒ කියන්නේ Q වලට එන්න ඕන n සම්බන්ධ දෙයක්. අවසානයේට කවුද එන්නේ ඊළඟ ප්‍රශ්නේ? අවසානට එන්නේ මෙතන control variable එක. පාලන විචල්්‍ය විදියට මේ ගැලීම් සටහනේ තියෙන්නේ මොකද්ද? I. I කියන විචල්්‍ය තමයි මේ loop එක control කරන්නේ. එහෙනම් I තමයි එන්න මේ n දක්වා යන්න ඕන. කොයි වෙලේ හරි බලන්න ඕන n වලට එනවද නැද්ද කියන එක. ඒ කියන්නේ I සහ n අතර සම්බන්ධයක්. ඒ නිසා අපිට 3 අතරින්න පුළුවන්, 4 අතරින්න පුළුවන්, 5 අතරින්න පුළුවන්. ඒ 1 සහ 2කින් ඊළඟ ප්‍රශ්නේ 1ද 2ද කියන එක. කොන්දේසිය බලන්න ඔව් නැත. පුනර්කරණය වෙන්නේ ඔව් වලට. අපිට I සමානයි n දැම්මොත් කොන්දේසිය අසත්‍යයි. පුනර්කරණයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා අපිට යන්න වෙනවා I අඩුයි n කියන තැනට. ඒ නිසා මේ 33ට අදාළව උත්තරේ වෙන්නේ 1. හරි. ඉතින් ඔය පුනර්කරන තියෙන සංකල්ප ගොඩක් වෙලාට හරියට අල්ලා ගන්න ඕන. ඉස්සෙල්ලම බලන්න ඕන control variable එක. මේ loop එක මොකද්ද control කරන්නේ? මොන විචල්යද? හරි. පුනර්කරණය වෙන දේ මොකක්ද? දැන් කොන්දේසි කොටු දෙකක් තියෙනවා. නමුත් ඒ දෙකම පාවිච්චි කරන්න පුනර්කරණය නෙවෙයි. උඩ කොන්දේසි කොටුවෙන් කරන්නේ වර්ණයක්. පල්ලෙහා එකෙන් තමයි පුනර්කරණයක් කිරීම. ෆ්ලෝ chart එක ටිකක් අධ්‍යයනය කරලා තමයි අපි එන්න ඕන උත්තරේ හොයාගෙන. අපි 34 වෙනි ප්‍රශ්නේ බලන්න හදන්නේ. නැවතත් ඒ ෆ්ලෝ chart එකෙන්මයි එන්නේ. දැන් අහන්නේ මේ ෆ්ලෝ chart එක මේ ගැලීම් සටහන මේ කොහොමද Python ක්‍රමලේඛයකට අපි මේක කන්වර්ට් කරොත්
ඉහත කුමන ක්‍රමලේඛ මගින්ද ඇල්ගොරිදමය ක්‍රියාත්මක වන්නේ. මේ ෆ්ලෝ chart එක අපි දන්න ෆ්ලෝ chart එක අපිට රන් කරන්න බෑ. මේක අපි කන්වර්ට් කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එකකට. එතකොට අපි බලමු මේ තුනෙන් මොකද්ද අරකේ ක්‍රියාකාරීත්වය නිරූපණය කරන්නේ කියලා. පළවෙනි එක ගත්තොත් මුලින්ම L කියන ලයිස්තුවක් එයා හදනවා. ස්ප්ලිට් කියන ෆන්ක්ෂන් එකෙන් ස්ප්ලිට් කරලා අපි ආදානය කරන අගයන් ඉන්ටිජර් අගයන් L කියන ලයිස්තුවකට වැටෙනවා. K කියන එකෙන් අපි අර යතුරු පූර්වෙන් අගයක් ආදානය නැවත කරගන්නවා. දෙකම යතුරු පූර්ව ආදාන ඉන්පුට් කියන ෆන්ක්ෂන් එකෙන් වෙන්නේ. K වලට තනි අගයක් එන්නේ L තියන ලයිස්තුව. කවුන්ට් කියන එක බිඳුව කරලා තියෙනවා. ඒ කියන්නේ ගණන හොයන එක සහ I කියන එක control variable එක යන්න ඕන පරාසය දීලා තියෙනවා. ආරම්භය නොදී අපිට for loop එක පාවිච්චි කරන්න පුළුවන්. length එක තමයි අවසානය. if කියන එක පාවිච්චි කරන්නේ වර්ණයට. මම කොහොම මේකේ කොන්දේසි කොටු දෙකක් තියෙනවා. එකක් වර්ණයට, එකක් පුනර්කරණයට. ඒතර උඩ තියෙන එක තියෙන්නේ වර්ණයට. එයාට තමයි if එක තියෙන්නේ. ඒ කියන්නේ ඒක හරි. කොන්දේසිය සත්‍ය වුණොත් බලන්න අරකේ උඩ කොන්දේසියේ සත්‍ය වුණාම තමයි p. අපි p හොයාගෙන තියෙන්නේ දැන්. p තියෙන්නේ. ඊට පස්සේ කොයි වෙලේ හරි මේ කොන්දේසිය මේ පුනර්කරණය නැවතුනොත් තමයි print එක වැඩ කරන්නේ. මේ ඉන්ඩෙන්ටේෂන් හරි වැදගත්. Python ක්‍රමලේඛන භාෂාවකදී අනුච්ඡේදනය හරිම වැදගත්. ඒක ඒකේ syntax එකක්, නීතියක්. මෙතන if කියන එක for IT ඊට පස්සේ count සමානයි count දන එක IT ifට. ඒව හරියට තියෙන්න ඕන. ඉතින් අපිට බලනකොට පේනවා මේ එකේ කිසිම දෝෂයක් අපි දකින්නේ නැහැ. හරියටම flow chart එකේට අදාළව Python ක්‍රමලේඛය ලියලා තියෙනවා. අපි දෙවෙනි එකත් බලමු හරියට ලියලාද කියලා. දෙවෙනි එකේ හැදෙනවා list එකක්. එතන වෙනස තියෙන්නේ මේක නිකිලා කියන්නේ මේකේ input එක data type කියලා නැති එක තියෙනවා. ඒ කියන්නේ Python ක්‍රමලේඛන භාෂාවේදී default input එක. අපි කිව්වේ නැත්තම් දත්ත ප්‍රරූපය string වලට යනවා. count බිඳුව කියන එක හරි for loop එක ක්‍රියාත්මක වෙනවා. ඒකත් හරි. මෙන්න මෙතන ඔයගොල්ලෝ අපි දැක්කේ නැති වුණාට එතන මේ පොඩි දෝෂයක් තියෙනවා. ඒක ඇත්තට මෙච්චර පෙන්වන්න නැති කමක් තියෙන්නේ. ඔයගොල්ලන්ට I කියන එක බලන්න උඩ එකේ තියෙන එක මේකේ තියෙන්නේ I. කියන්නේ මේක හොඳින්ම පරීක්ෂාවට ලක් කරොත් විතරයි මේ දෝෂය පේන්නේ. නැත්නම් බැලුවට මේ ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් දෙකම රන් වේවි. ඔයගොල්ලෝ දන්නවනේ දෝෂ වර්ග කීපයක් තියෙනවනේ. මෙතන තමයි දෝෂය තියෙන්නේ. අර ගැලීම් සටහනේ ක්‍රියාකාරීත්වය Python ක්‍රමලේඛයේ නෑ. මොකද හේතුව ගැලීම් සටහනේ තියෙන්නේ count එක හොයලකට එකක් එකතු වෙන්න. මෙතන එකතු වෙන්නේ I. ඊළඟට අපි තුන්වෙනි එක පොඩ්ඩක් බැලුවොත් තුන්වෙනි එකේ ඕකයි දෝෂය දෙවෙනි එකේ මෙන්න තුන්වෙනි එකේ දෝෂය. තුන්වෙනි එකේදී control variable එක I වුණාට අතන I සමාන I දන 1 කියන එක I වෙනස් වෙන්න ඕනේ. නැත්නම් ඕක uncontrolled loop එකක් වෙනවා. පුනර්කරණයේදී පුනර්කරණය පාලනය කරන්න ඕන. කොයි වෙලේ හරි පුනර්කරණය නවතින්න ඕන. නවතින්න නම් අපි control variable එක හරියට පාවිච්චි කරන්න ඕන. ඒතර මෙතන තියෙන ප්‍රශ්නේ ඒක අතෑරිලා තියෙනවා. I සමාන I දන එක මේ loop එක තුල නැහැ. ඒ කියන්නේ තුනත් වැරදි දෙකත් වැරදි. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕන මොකද්ද? එක විතරයි මේකේ හැටියට හරියන්නේ. ඉතින් ඔතෙන්දී පොඩ්ඩක් ඕගොල්ලෝ හොඳින් බලන්න තමයි ඇතනම අවශ්‍ය වෙන්නේ. මොකද සමහර වෙලාවට ඔතෙන්දී අර ඕගොල්ලෝ විභාග මානසිකත්වයත් එක්ක ඔගේ පොඩි තැන් නොදකින්න පුළුවන්. සමහරට තුනම හරි කියලා පේන්නත් පුළුවන්. ඉතින් හොඳ අධීක්ෂණයකින් හොඳින් බලන්නයි අවශ්‍ය වෙන්නේ ප්‍රෝග්‍රෑමින් වලදී. 34 වෙනි ප්‍රශ්නේ. ඊතර ප්‍රශ්න ටික ඔක්කොම ආවේ මේ ෆ්ලෝ chart එකත් එක්ක. ඉතින් සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑමින් ප්‍රශ්න වැඩි පේපර් එකේ
අපි ඊළඟ 35 වෙනි එකක් තියෙන්නේ ප්‍රෝග්‍රෑමින්ග්මයි. එතෙන්දී Python operators තමයි බලන්නේ. ඔයගලන්ට පුළුවන්ද හරියට operators වල ප්‍රමුඛතාවය අනුව විසඳලා උත්තරයක් ගන්න පුළුවන්ද කියන එක. පහත දැක්කෙන Python කේතෙහි ආදානයේ 17 වූ විට ප්‍රතිදානය කුමක්ද කියලා යහන්නේ. n කියන්නේ float input එකක්. අපි කියවනේ input නිකම්ම පාවිච්චි කරොත් string එකක්. හැබැයි මෙතන float කියන data type එකේ ඉඳ හැමතිස්සෙම දශම අගයක් තමයි input වෙන්නේ. කියන්නේ පූර්ණ අගයක් දුන්නත් දශම තිත සහිතව තමයි එන්නේ. m සමානයි n/n mod කියන එකෙන් වෙන්නේ මොකද්ද? බෙදලා ඉතිරිය දෙන එක. double asterisk කියන්නේ මොකද්ද? බලය කියන එක Python වල දක්වන්නේ ඒකේ. අවසානයේ m ලගයයි පෙන්වන්න ඕන. අපි චුට්ටක් ඔක බලමු දැන් ඉස්සෙල්ලා. මෙන්න මේ විදියට ඕකෙදී ප්‍රමුඛතාවයක් තියෙනවා. කාරකවල ප්‍රමුඛතාවයක් තියෙනවා. ඒ වගේම අපි දන්නවා ගණිතෙදිත් එහෙමයි. සාමාන්‍යයෙන් වැඩිම ප්‍රමුඛතාවයේ වරහන් වලට යන හින්දා මෙතන අඩු ප්‍රමුඛතාවක් තිබුණත් මේ mod කියන එකට පළවෙනි තැන ගිහින් තියෙනවා. හේතුව මොකද්ද? brackets පාවිච්චි කරලා තියෙන හින්දා. එතකොට 17 ඇයි 17 බිඳුව දැම්මේ float input එකක්. float input එකක් නම් 17 ආදානය කරාට 17.0 විදියටයි එන්නේ. mod 5. ඒ කියන්නේ 5න් බෙදුවාම ඉතිරි කීය 17 5න් බෙදා ඉතුරු 2යි. හැබැයි float එකක් ඉන 2.0ක් ඉන්නේ උතන. ඒ 2.0 වේදී මෙතන 2 කියලා සටහන් කරලා තියෙන 2 ඊට පස්සේ දෙවෙනි ඔපරේටර් එක වෙන්නේ ඩබල් ස්ලෑෂ්. ඩබල් ස්ලෑෂ් එකේදී වෙන්නේ මොකද්ද? මේ 17 දෙකෙන් බෙදලා ලැබෙන පූර්ණාගය ගන්නෙ. පූර්ණාගය. ඒ කියන්නේ 17 දෙකෙන් බෙදුවම 8 තමයි. නමුත් 8.0 වෙනවා හේතුව මේ ෆ්ලෝට් අගේ හින්දා. ඊළඟට 8 අවසානයටයි මෙයා යන්නේ. අපි දන්නවා Python operators වල වැඩිම ප්‍රමුඛතාවයේ තියෙන බලයට වුණාට මෙතන මේ වරහන් භාවිතයත් එක්ක ප්‍රමුඛතාවයේ යට යන්නේ අවසානයේ. තමයි යාගේ ඒ බලය බලන්නේ. ඒතර 8 තුන්වෙනි බලය කියන්නේ 8 වරක් 8 64යි. 64 වටක් 512යි. ඒ කියන්නේ m වල අගය 512යි කියන්නේ print m කිව්වොත් අපිට print වෙන්න ඕන මොකද්ද 512. ඉතින් ඔතෙන්දී කාරක මතක තියාගන්න ඕන. ඒකේ ප්‍රමුඛතාවය මතක තියාගන්න ඕන. ප්‍රමුඛතාවය වෙනස් වෙන්නේ වරහන් භාවිතයෙන් කියන එකත් සිහිය තියාගන්න වෙනවා. අපි 36 වෙනි ප්‍රශ්නේ කතා කරන්න හදන්නේ Python ප්‍රශ්නයම තමයි. යම් Python ක්‍රමලයක එක S යනු තන්තුවක් string කියන එකට අපි තන්තු කියලා කියනවා. L කියන්නේ ලයිස්තුවක්, T යනු tuple එකක්. ඒ වගේම ඒ එක එකෙහි දිග length එක 10යි. දිග කියලා කියන්නේ සාමාන්‍ය අනුලක්ෂණ කීයක්ද කියන එක තමයි. මෙතන Python ප්‍රකාශ තුනක් තියෙනවා. එකක් තමයි S2 සමානයි 2. S කියන්නේ මොකද්ද? string එකක්. string එකක දැන් අපි පොඩ්ඩක් දත්ත ප්‍රරූප ටික මතක් කරගමු. මේ තියෙන Python දත්ත ප්‍රරූප අපිට වර්ගීකරණය කරන්න පුළුවන් immutable සහ mutable, iterable සහ non-iterable කියලා. immutable සහ mutable ඒ කියන්නේ සමහර දත්ත ප්‍රරූපවල අගයාවත් කාලීන කළ නොහැකි. සමහර ඒවායි හැකි. ඕක අපිට ඔළුවේ තියෙන මොනවද හැකි මොනවද නොහැකි. ඒ වගේම elements call කරන්න පුළුවන්ද බැරිද කියන එක. iterable කියන්නේ elements call කරන්න පුළුවන්. string වල, tuple වල, list වල, dictionary වල අපිට අගයන් වෙන වෙනම කැඳවීම කරන්න පුළුවන්. හැබැයි integer float set වල එහෙම අගයන් කැඳවීම කරන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ මේ තියෙන්නේ mutable immutable දෙක තමයි මෙතනින් වෙන්නේ. ව්‍යාවත් කාලින වෙනවද නැද්ද කියන එක. ඒත් string කියන්නේ S කියන්නේ string නම් string immutable වෙනස් කරන්න බෑ. ඊළඟට L කියන්නේ list නම් list එක mutable. අන්න list වෙනස් කරන්න පුළුවන්. ඊළඟට T කියන්නේ tuple එකක් නම් tuple එකත් වෙනස් කරන්න බෑ. ඒ කියන්නේ string සහ tuple යාවත් කාලින කළ නොහැකි කියන්නේ එක වැඩ කරන්නේත් නැති වෙන්න ඕන, දෙක වැඩ කරන්නේත් නැති වෙනවා. කියන්නේ දෝෂ එන්න ඕන කියන එකයි.
අහන්න ඉහත ප්‍රකාශ තුනෙන් කවරක් දෝෂ ජනනය කරනු ලබයිද කියලා. එහෙනම් කවරක්ද? එකෙන් එන්නේ දෝෂයක් ස්ට්‍රින්ග් එකක් හින්දා අප්ඩේට් වෙනස් කරන්න බැරි හින්දා, තුනෙන් එන්නේ දෝෂයක් ටපල් එකක් වෙනස් කරන්න බැරි හින්දා. එහෙනම් අපේ උත්තරේ වෙන්න ඕන 1 සහ 3න් තමයි දෝෂය ඉන්නේ. 2 ගැටලුවක් නෑ. ලිස්ට් එකක් වෙනස් කරන්නත් පුළුවන්, එලිමන්ට්ස් කෝල් කරන්නත් පුළුවන්. බොහොම හොඳ දත්ත ප්‍රරූපයක්. අපි මේ කතා කරේ 36 උත්තරේ 4. 37 වෙනි ප්‍රශ්නේ බලමු. පහත දැක්කෙන Python කේත ඛණ්ඩෙහි ප්‍රතිදානය කුමක්ද? පොඩි Python ප්‍රෝග්‍රෑම් එකක් දීලා තියෙන්නේ. for loop එකක් එක්ක අපිට මේකේ output එක බලා ගන්නයි ඕන. ඉතින් අර ප්‍රෝග්‍රෑමින් වලදී සාමාන්‍යයෙන් ප්‍රෝග්‍රෑම් එකක තියෙන output එක පරීක්ෂා කරන්න ඕගොල්ලන්ට හස්තානුරේඛන කියලා දෙයක් උගන්වලා තියෙනවා. මේ අපිට ප්‍රෝග්‍රෑම් එක ටෙස්ට් කරගන්නත් ඒක හොඳ දෙයක්. මෙතෙන්දිත් අපිට ඕන නම් මේ වගේ dry run එකක් කරගන්නවා. hand trace එකක් කරන්න පුළුවන්. ප්‍රෝග්‍රෑම් එක manually run කරන්න පුළුවන්. ඉතින් ගොඩක් වෙලා යන උනාට මේකට මේ ප්‍රැක්ටිස් වෙන්න ඕන හින්දා මම මේ dry run එක දාලා තියෙන්නේ. ඒත් අපිට මේ ප්‍රෝග්‍රෑම් එක හොඳින් තේරුම් ගන්න පුළුවන් කොහොමද ස්ටේට්මන්ට්ස් ක්‍රමලේඛයක් කියන්නේ උපදේශ අනුක්‍රමයක් වුණාට අපි දන්නවා හැම තිස්සෙම ඉහෙල්නම් පල්ලෙහාට දිගටම යන්නේ නැහැ. වර්ණයක් පුනර්කරණයක් එනකොට යන දිශාව වෙනස් වෙනවා, ආය යනවා. ඉතින් ඒක අපිට හොඳට ප්‍රැක්ටිස් වෙන්නත් පුළුවන්. ඒ වගේම ප්‍රෝග්‍රෑම් එක හොඳින් තේරුම් ගන්නත් පුළුවන් dry run එකක් කරහා. ඉතින් S කියන්නේ string එකක්. මේ string එක තියෙනවා. ඊට පස්සේ V කියන්නේ string එකක්. ඒකේ තියෙන්නේ පොඩි string එකක්, bubbles ටික. ඊට පස්සේ I කියන්නේ මෙතන control variable එක, for loop එක control කරන්නේ I. count එක මම ඉස්සෙල්ලත් කිව්වා count එක කියන්නේ ගණන. මේකෙත් ගණනක් හේවෙනවා කියලා. ඒතකොට දැන් අර ප්‍රෝග්‍රෑමින් දන්න දරුවා දන්නවා මේ count එකක් ගන්නෙ ඇයි කියන එක. මෙතනත් මොකක් හරි count එකක් count කරනවා 1 2 3 කියලා. ආරම්භයේදී count එක 0යි. ඊට පස්සේ එතන for I in range length S වල length එක. ඒ කියන්නේ S වල කොච්චර අනුලක්ෂණ තියෙනවද? ඒ අනුලක්ෂණ තියෙන සංඛ්‍යාව දක්වා මේ loop එක පුනර්කරණය වෙනවා. ඒ වෙන අතරේ හැමතිස්සෙම බලන්න for loop එක ඇතුලේ තමයි if එක තියෙන්නේ. ඒ කියන්නේ if අනිවාර්යයෙන්ම පුනර්කරණය වෙනවා. for loop එක ඇතුලේ if තියෙන හින්දා. හැමතිස්සෙම වෙන්නේ මොකද්ද? S කියන string එකේ I කියන index එක. S කියන string එක කියන්නේ corona මේ virus pandemic කියන එක. ඒකේ I කියන index එක. I ට ගන්නාගේ බිඳුව වුණොත් C. I ට ගන්නාගේ 1 වුණොත් O. ওই විදියට ඒ හැම එකකදීම එයා චෙක් කරනවා එයා V කියන මේ string එකේ ඉන්නවද නැද්ද කියලා. ඉන්නවනම් if එකේදී කොන්දේසිය සත්‍ය වුණොත් විතරයි if part එක වැඩ කරන්නේ. කොන්දේසිය අසත්‍ය වුණොත් else තියෙනම් else වැඩ කරනවා. else නැත්තම් කරන්න දෙයක් නැහැ. මේක else එකක් නැහැ. එහෙනම් if එක හරි ගියොත් විතරක් හැමතිස්සෙම count එකකින් වැඩි කරනවා. ඒතර පළවෙනි එක ගත්තොත් S වල බිඳුව කියන්නේ මොකද්ද? C. C V වල නැති හින්දා count එක වැඩි වෙන්නේ නැහැ. count එක හිමමයි. ඊට පස්සේ S වල 1 S වල 1 කියන්නේ මොකද්ද? O. O V වල ඉන්නවා. A E I O U අතරේ O ඉන්නවා. කොන්දේසිය සත්‍ය වෙනවා. බලන්න count එකකින් වැඩි වෙනවා. ওই විදියට ඔයගොල්ලන්ට පුළුවන් මේක පොඩ්ඩක් පුහුණු වෙන එක හොඳයි. එතකොට මේ ප්‍රෝග්‍රෑමින් හරියනවා මේකත් එක්ක. මේ විදියට මේ සියලුම අනුලක්ෂණ පරීක්ෂාවට ලක් කරාම if කියන condition එක සත්‍ය වෙන ඒවා මම true වලින් දක්වලා තියෙනවා. ඒ හැම වෙලාවෙදිම count එක වැඩි වෙනවා. ඒතර අවසානයේ මේ string කියන විචල්‍ය තුල තියෙන අනුලක්ෂණ අතරින් අර V කියන string එකේ තියෙන අනුලක්ෂණ වලට ගැළපෙන අනුලක්ෂණය හම්බ වෙච්ච ගමන් count එක එකකින් වැඩි කරලා අවසානයේ print count කියන්නේ කීයක් තිබුණද කියලා තමයි මේකේ එළියට එන්නේ. ඒ කියන්නේ
S කියන string එක තුල V කියන vowels කීයක් තියෙනවද කියලා තමයි program එකේ අවසාන අරමුණ වෙලා තියෙන්නේ. එහෙනම් අපිට ආවේ මේකේ කීයද? අවසානයේ වෙනකොට count 8 වෙලා තියෙනවා කියන්නේ මේකෙදි උත්තරේ වෙන්න ඕන තුන්වෙනි උත්තරේ. හරි? ඉතින් dry run එක හරියට කරපු කෙනෙකුට තමයි ඔය උත්තරේ එන්නේ. මේක program එක හරියට run කරන්න පුළුවන් කෙනා තමයි දන්නේ for loop එකෙන් කොහෙට දෙන්නේ, if එක කොහෙටද යන්නේ, කොයි වෙලාවටද උඩට යන්නේ, loop එකකින් එළියට එන්නේ කොහොමද? ඒව පොඩ්ඩක් දැනගන්න අවශ්‍ය වෙනවා. 37 වෙනි ප්‍රශ්නේ උත්තරේ වෙන්නේ 3. අපි 38 බලමු. නැවත Python ප්‍රශ්නයක් තියෙන්නේ ශ්‍රිත Python වල අවසාන හරියේදී අපි ශ්‍රිත වර්ග දෙකක් කතා කරනවා. මේ ශ්‍රිතයත් එක්ක තමයි පොඩි ප්‍රෝග්‍රෑම් කොටසක් තියෙන්නේ. එතෙන්දි තව දෙයක් බලනවා මේ ග්ලෝබල් කියලා දෙයක් ඔයගොල්ලෝ දකින්නම ඇති. විචාරයක් ගත්තොත් මේ ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක ග්ලෝබල් වේරියබල්ස් සහ ලෝකල් වේරියබල්ස් කියලා වර්ග දෙකක් තියෙනවා. ඉතින් මෙතන x කියන්නේ ග්ලෝබල් වේරියබල් එකක්. ඒ කියන්නේ ප්‍රධාන ක්‍රමලේඛයේත් උපක්‍රමලේඛ. ශ්‍රිතයක් කියන්නේ උපක්‍රමලේඛයක්. ශ්‍රිත ඒ කියන්නේ functions, procedures ඒ වගේ උපක්‍රමලේඛ වර්ග තියෙනවා. එතකොට ඒ ප්‍රධාන ක්‍රමලේඛයේත් උපක්‍රමලේඛ වලත් එකම ආකාරයෙන් යා x වලංගුයි. අපි මේකෙත් පොඩ්ඩක් dry run එක බලුවොනම් මේක ලේසි වැඩේ. මේ තියෙන්නේ ඒ වගේ dry run එක. බලන්න මුලින්ම වැඩ කරන්නේ x සමානයි 1 කියන එක. ඒ කියන්නේ තේරුම මොකද්ද? 1 කියන අගේ x ට පවරන්න පවරලා තියෙන්නේ. ඊට පස්සේ ෆන්ක්ෂන් එක වැඩ කරන්නේ නැහැ. ෆන්ක්ෂන් එක වැඩ කරන්නම් ෆන්ක්ෂන් එකට කෝල් කරන්න ඕන. ඒතර මෙයා කෙලින්ම එන්නේ නිසා මෙතෙන්ට. එතෙන්ට අහම ෆන්ක්ෂන් එකට කෝල් කරලා තියෙනවා myfunc x,3 කියලා. ඒතර මෙයා යනවා ෆන්ක්ෂන් එක හොයාගෙන ගිහිල්ලා මේ අගයන් දෙනවා මේ p සහ q කියන්නේ පරාමිති. x වල අගය තමයි p ට දෙන්නේ. 3 තමයි q ට. ඒ නිසා x වල අගය 1 නම් p ට ලැබෙන්නේ 1, x වල අගය 3 නම් q ට ලැබෙන්නේ 3. හරි. ඊට පස්සේ මෙයා ඇතුළට දැන් ෆන්ක්ෂන් එක වැඩ. එයාට කෝල් කරානේ p ටයි q ට අගයන් ලැබුණා. p ට 1 ලැබුණා, q ට 3 ලැබුණා. global x ඒ කියන්නේ x එළියේ අගය තාම තියෙනවා යාට. p, q සමානයි q, p. මේ විචාර දෙක එකිනෙකින් මාරු කරන්න හදන්නේ. මේකේ තේරුම තමයි p ට දෙන්න කියනවා q වලගේ. q ට දෙන්න කියනවා p වලගේ. එහෙනම් p ට q වලගේ දුන්න කියන්නේ q වල තියෙන 3 දෙන්න ඕන p ට. හරි. ඊළඟට q ට p වලගේ කියන්නේ p වල තියෙන 1 දෙන්න ඕන q ට. එහෙනම් දැන් මොකද වෙලා තියෙන්නේ? p ට 3 ඇවිල්ලා තියෙනවා, q ට 1 ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ x සමානයි x ධන p. දැන් x global හින්දා අර එළියේ එක තාම වළංගුයි. p වල අගය 3යි. එහෙනම් 3යි 1යි 4යි. x වල අලුත් අගය කීයද? 4යි. ඊට පස්සේ ආ ෆන්ක්ෂන් එකෙන් එළියට එනවා. ඇවිල්ලා print statement එක run කරනකොට x update වෙලා ඉන්නේ x වල අගය 4 හින්දා print x කිව්වහම print වෙන්න ඕන 4. හරි? ඉතින් ශ්‍රිත වැඩ කරන විදිය දැනගන්න ඕන. කෙලින්ම පල්ලෙහාට ගියේ නෑනේ. අපි දැක්කනේ අපි ගියපු විදිය. මෙතනින් මෙහෙට ඇවිල්ලා තමයි මෙහෙට ගිහිල්ලා එහෙම එන්නේ. ඒව පොඩ්ඩක් දැනගන්න අවශ්‍යයි. මේවට හොඳට උත්තර ලියන්න. 38 වෙනි ප්‍රශ්නේ උත්තරේ 4. අපි ප්‍රශ්නාංක 39 බලන්න හදන්නේ. නැවත Python ක්‍රමලේඛයක් තියෙන්නේ. මෙතෙන්දි if statement එකකින් තියෙන ප්‍රෝග්‍රෑම් එක අපි if පාවිච්චි කරන්නේයි වර්ණයකට කොන්දේසි වලින් සත්‍ය අසත්‍යතාවය අනුව යන පැත්ත වෙනස් වෙනවා පොඩ්ඩක්. ඉතින් මේකෙදි තියෙන්නේ පහත දැක්කෙන Python කේතේ ආදානය 100 විට ප්‍රතිදානය කුමක්ද? ආදානය කියලා කියන්නේ enter දෙන අගය input function එකෙන් වෙන්නේ keyboard එකෙන් අගයක් ගන්න එක. enter දෙන අගය 100 වුණොත් මෙයා print කරන්නේ කීයද අහන්නේ.
අපි නැවත අර විදිහට පොඩ්ඩක් මේක රන් කරමු. මෙන්න මෙහෙම. ආදානයේ 100යි කියන්නේ n වලට 100 මන් දුන්නා. n ඊට පස්සේ තියෙනවා n විශාලයි බිඳුව. n වලගේ 100 නම් 100 විශාලයි බිඳුව කියන එක හරි. true. බලන්න true නම් යන්නේ මේ පාරේ. ආවහම මොකද වෙන්නේ? m කියන විචාලයට z කියන අගය පවරනවා. බලන්න m ට z හම්බ වෙලා තියෙනවා. එතනින් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම if එක වැඩ කරන්න ඕනේ. එකම අනුඡේදනයේ තියෙනවා කියන්නේ ඒක මෙයාමයි වැඩ කරන්නේ. n විශාලයි 10. දැන් n වලගේ කීයද? සාම 100යි. 100 විශාලයි 10 true. true නම් නැවත ඇතුළට if එක ඇතුළට. අතන ඇවිල්ලා ආයි කොන්දේසියක් තියෙනවා. n විශාලයි 100. n තාමත් 100යි. 100 විශාලයි 100 කියන එක අසත්‍යයි. 100 100ට විශාල නැහැ. මේ බලන්න අසත්‍ය නම් මෙන්න මෙයා මෙහෙම යන්නේ. මේ බලන්න. true යන පාර, false යන පාර දැනගන්න ඕන. false. false නම් තමයි elif වැඩ කරන්නේ. elif එකේ මොකද වෙන්නේ? n අඩුයි 50. දැන් n කීයද අගය? n කියන්නේ 100යි. 100 අඩුයි 50 false. ආයි මෙයා මේ පාරේ එනකොට else. else කියන්නේ මොකද්ද? මේ කොන්දේසි ඔක්කොම නැතුණාම තමයි else වැඩ කරන්නේ. එහෙනම් else එකේදී වෙන්නේ මොකද්ද? m ට c ලැබෙනවා. ඒතර අර z තිබිච්ච එක m කියන්නේ variable එකක් නම් තියෙන අගේ ඉවත් කරා අලුත් අගේ c බාරගත්තා. එයා ඊට පස්සේ එතනින් කෙලින්ම එළියට එන්නේ. print m කිව්වහම m වලගේ c තමයි print වෙන්නේ. මේ else එක වැඩ කරන්නේ නැහැ. හේතුව මොකද්ද? මේ else වැඩ කරන්න නම් මෙන්න මේ කොන්දේසිය අසත්‍ය වෙන්න ඕන. මෙයා අසත්‍ය වෙන වෙලාවකට විතරයි මෙයා වැඩ කරන්නේ. හරි? ඉතින් if එක වුණත් පල්ලෙහාට ගියත් අපි හරියට දැනගන්න අවශ්‍ය වෙනවා true false අනුව කොයි විදියටද මාරු වෙන්නේ. ඉතින් මේකේ ප්‍රශ්න අංක 39 උත්තරේ ඉන්නේ 3. ඉතින් අර dry run එකක් නැත්නම් අපි manually run කරාම අපිට වරදින්න නැහැ ඇත්තටම. ඒක පොඩක් පුහුණු වෙන්න අවශ්‍යයි. ප්‍රශ්න අංක 39 ඔය උත්තරේ 3. 40 වෙනි ප්‍රශ්නේ. නැවත Python ප්‍රශ්නයක් තියෙන්නේ. පුනර්කරණයක් තියෙනවා. මොකද while loop එකකින් කරන්නේ පුනර්කරණය. මේකේ අහන්නේ ප්‍රතිදානය. ඒතර අපිට එකපාර ප්‍රතිදානය කියන්න බෑ. අපි මේක අර ඉස්සෙල්ලා වගේ වගුවකට දාලා තමයි output එක හොයාගන්නට හරි output එක හොයාගන්න පුළුවන්. අපි පොඩ්ඩක් බලමු මේ while loop එක වැඩ කරන විදිය. while loop එකේදී කොන්දේසිය හරි ගියොත් තමයි මෙයා ඇතුළට ඇවිල්ලා මේ statements පුනර්කරණය කරලා කොයි වෙලේ හරි if එක වැඩ කරොත් if එක ඇතුළටත් එනවා. ඇවිල්ලා මෙතනින් යා break කරලා එළියට එනවා. නැත්තම් මෙහෙම පුනර්කරණය වෙනවා. while loop එකක් කියන්නේ ඒකයි. කොන්දේසිය අසත්‍ය වුණොත් නම් මෙයා මෙන්න මෙහෙන් එළියට එනවා. ඒතර ඔය වගුව අපිට පාවිච්චි කරොත් අපිට ඔක හොයාගන්න පුළුවන් උත්තරේ නිවැරදිව. කලින් වගේ බලන්න x වලගේ 1යි y 100යි ආරම්භයේ තියෙනවා. කොන්දේසි x අඩුයි 100 කියන්නේ මොකද්ද? 1 අඩුයි 100. true කියලා දාලා තියෙන සත්‍යයි. සත්‍ය නම් මොකද වෙන්නේ? loop එක ඇතුළට එනවා. y update වෙන්නේ කොහොමද? y වලින් x අඩු වෙනවා. ඒතර y 100 නම් x 1 නම් 100න් එකක් ගියාම 99 විදියට y update වෙනවා. x වෙනස් වෙන්නේ කොහොමද? x ට තව එකක් එකතු වෙනවා. ඒ කියන්නේ x 1 නම් x 2 වෙනවා. ඊට පස්සේ මෙයා මොකද්ද කරන්නේ? කොන්දේසිය පරික්ෂා කරනවා. කොන්දේසිය මොකද්ද? x සහ y එකතු කරලා 90ට අඩුද බලන්න. x දැන් කීයද? x 2යි y 99යි. ඒ දෙක එකතු කරාම 101යි. 101 අඩුයි 90 කියන්නේ අසත්‍යයි. අසත්‍යයි කියන්නේ මෙයා යන්නේ උඩට. මොකද මෙයාට ඇතුළට එන්න පුළුවන් මේ කොන්දේසිය සත්‍ය වුණොත් විතරයි. උඩට ගිහිල්ලා ආයි කොන්දේසිය පරික්ෂා කරනවා. x වලගේ 2යි 2 අඩුයි 100 කියන එකත් සත්‍යයි. නැවත ලූප් එක ඇතුළට එනවා. y වෙනස් වෙනවා 99න් 2ක් 97ට. x වෙනස් වෙනවා තව එකක් එකතු වෙලා 3ට. ආයි කොන්දේසිය බලනවා 97යි 3යි 100යි. 100 අඩුයි 90 වැරදි කියන්නේ ආයි උඩට. x කියන්නේ දැන් 3යි 3 අඩුයි 100 හරි කියන්නේ ආයි y වෙනස් වෙනවා 97න් 3ක් ගියාම 94 විදියට. x වෙනස් වෙනවා එකක් එකතු වෙලා 4 විදියට. ආයි කොන්දේසිය 94යි
4යි 98යි 98 අඩුයි 90 වැරදි. වැරදි නම් උඩට. මොකද මෙයාට එළියට එන්න වෙන්නේ කොයි වෙලේ හරි මෙතනින්ම විතරයි. උඩට ගියා. එහෙම නැත්නම් මෙහෙන් එළියට එන්නත් පුළුවන්. මේ කොන්දේසියේ වැරදුනත් එන්නත් පුළුවන්. උඩට ගියා x කියන්නේ දැන් කීයද ආවේ අපිට 5යි. y කියන එක 90 ආවා. නෑ x4 අපි ඉන්නේ 4 අඩුයි 100 හරි හින්දා y වෙනස් වෙනවා 90න් 94න් 4ක් ගිහිලා 90 විදියට. x වෙනස් වෙනවා 4ට එකක් එකතු වෙලා 5 විදියට. එහෙනම් x ධන y කියන්නේ දැන් 95යි 95 අඩුයි 90 නැවත සත්‍යයි. ආයි උඩට ගියා 5 අඩුයි 100 හරි. y වෙනස් වුණා 90න් 5ක් ගියා 85යි. x වෙනස් වෙනවා තව එකක් එකතු වෙලා 6යි. නැවත එතකොට 86යි 5යි 91යි. 91 අඩුයි 90ත් අසත්‍ය හින්දා තව පාරක් උඩට යනවා 6 අඩුයි 100 හරි. ඔන්න දැන් බලන්න y කියන්නේ 85යි 85න් 6ක් ගියාම 79යි. x වෙනස් වෙනවා 6යි 1යි 7 වෙලා. දැන් 79 අඩුයි 79යි 7යි කියන්නේ 86යි. x ධන y 79යි 6යි 86යි. 86 අඩුයි 90 සත්‍යයි. අන්න සත්‍ය වෙච්ච ගමන් if එක වැඩ කරන්න ගන්නවා. if එක වැඩ කරා කියන්නේ බ්‍රේක්. ඒතර බ්‍රේක් වල තේරුම මොකක්ද? බ්‍රේක් වල තේරුම ප්‍රෝග්‍රෑම් එක බ්‍රේක් කරන්න නෙමෙයි පුනර්කරණය නවත්තන්න කියලා උපදෙසක් ලැබෙන්නේ. ඒ නිසා while loop එක නවත්තලා එළියට එනවා. ආවහම මුල ගහනවා print y. print y කියන්නේ y වල අගේ පෙන්වන්න. y 79යි. ඒ කියන්නේ අපේ ප්‍රෝග්‍රෑම් එකේ අවුට්පුට් එක වෙන්න ඕන 79. හරි. ඒ නිසා 40 වෙනි ප්‍රශ්නේ උත්තරය 3. වෙන දිගටම ප්‍රශ්න වල දකින්න නැති හැම Python ප්‍රෝග්‍රෑම් එකේම හරියට ප්‍රෝග්‍රෑම් එක රන් කරගන්න පුළුවන් නම් මේ ප්‍රශ්න වලට උත්තර වරදින්නේ නැහැ. මේවා ඇත්තටම ලේසි ප්‍රශ්න හරියටම වැඩ කරගන්න පුළුවන් නම්. අපි 41 වෙනි ප්‍රශ්නේ බලන්න හදන්නේ. නැවත Python ප්‍රශ්නයක් තියෙන්නේ. ෆයිල්ස් කියන එක Python භාෂාවේදී අපි කතා කරනවා ප්‍රෝග්‍රෑම් එකේ අපි හදාගන්න දත්ත අපිට ආයෝන නම් අපි ඒවා සුරකින්න ඕනේ. ඒ සඳහා ෆයිල්ස් පාවිච්චි කරනවා. ෆයිල් එකක මෝඩ්ස් 3ක් තියෙනවා. ඔයගොල්ලන්ට මතක් වෙන්න ඕන. මෙතෙන්දී F1 F2 කියන variables දෙකට ෆයිල්ස් දෙකක් ඕපන් වෙනවා. එකක් තමයි infile.txt කියන ෆයිල් එක read mode එකකින් සහ outfile.txt write mode එකකින්. check string කියන variable එකට no කියන අගය පවර්ලා තියෙනවා. for loop එකක් තුල පරීක්ෂාවට ලක් වෙනවා. ෆයිල් එකක් සහ ෆයිල් ක්ලෝස් වෙනවා. බලන්න ප්‍රශ්නයේ තියෙන ඉහත ක්‍රමලේඛය සම්බන්ධයෙන් පහත කවර ප්‍රකාශයේ සත්‍ය වේද කියලා. අපි මුලින් බලමු දැන් මෙතන වෙන්නේ මොකද්ද? F1 කියන විචල්‍යයට infile.txt කියන ෆයිල් එක read mode එකෙන් open වෙනවා. F2 එකට open වෙනවා outfile.txt කියන එක write mode එකකින්. check string කියන එකට no. for line in F1 ඒකේ තේරුම මොකද්ද? මේ F1 විචල්‍ය තුල තියෙන්නේ අර infile.txt දැන්ට තියෙන ෆයිල් එකක්. ඒකේ අන්තර්ගතයේ තියෙනවා. මෙයා line by line check කරනවා. ඒ check කරනකොට if check string not in line මේ check string කියන එකේ තියෙන අගය ඒ line එකේ නැත්නම් ඒක F2 කියන ෆයිල් එකට ගිහින් ලියනවා. ওই විදිහට මේක පුනර්කරණය වෙනවා කොච්චර වාර ගණනක්ද අර F1 එකේ තියෙන ෆයිල් එකේ තියෙන lines ගාන දක්වා. දැන් අවසානයේදී තමයි ෆයිල් දෙකම ක්ලෝස් කරනවා. බලමු ප්‍රකාශනයේ ඒ වලින් කියන්නේ මොකද්ද? ආදාන ගොනුවේ අන්තර්ගතයේ වරකට එක පේලිය බැගින් ලූපයක් තුල පරික්ෂාට බදුල් මේ. ඒක දැන් අපි දැක්කා. F1 කියන එකේ ඒක තමයි ආදාන ගොනුව. ඒකේ එක පේලියක් බැගින්. line කියන එකයට එකපාර එක පේලියයි එක පේලිය බැගින් තමයි පරික්ෂාවට ලක් වෙන්නේ. ඒ කියන්නේ ඒ කියන ප්‍රකාශනය හරි. B කියනවා එක ගොනුවක මුළු අන්තර්ගතය තවත් ගොනුවක ලියවේ. මුළු අන්තර්ගතය ලියන්නේ නැහැ. කොන්දේසිය පරීක්ෂා කළා කොන්දේසිය සත්‍ය වුණොත් විතරයි ලියන්නේ. ඒ හින්දා B ප්‍රකාශනය වර්ධිනවා. C එකෙන් කියන ගොනු දෙකෙන් එක් ගොනුවක් හෝ නොමැති විට ක්‍රමලේඛය එහි මුල් පේලි දෙක ක්‍රියාත්මක කිරීමේදී
නතර වී ඉවත් වීම සිදු වෙනවා. දැන් මේ ගොනු දෙක තියෙන දෙආකාරයි. රයිට් මෝඩ් එකෙන් එකයි රීඩ් මෝඩ් එකෙන් එකයි. අපි දන්නවා W කියන මෝඩ් එකේ වෙන්නේ ෆයිල් එකක් අලුත් ෆයිල් එකක් හැදෙන්නේ. හිස් ෆයිල් එකක්. හැබැයි රීඩ් මෝඩ් එක එහෙම නෙවෙයි. තියෙන ෆයිල් එකක් තමයි යා ඕපන් කරන්නේ කියවන්න පුළුවන් විදියට. ඒ කියන්නේ එකක් හෝ නැති විට වෙන්න බෑ. හැබැයි F1 නැතුව නම් ගැටලුවක් වෙනවා. මේ අපේ infile.txt නැතුනොත් නම් මේ ප්‍රෝග්‍රෑම් එකට ගැටලුවක් වෙනවා. ඒ නිසා අපිට මේ C කියන ස්ටේට්මන්ට් එක ගොනු දෙකෙන් එක් ගොනුවක් හෝ නැති විට මේක ස්ටොප් වෙලා එක්සිට් වෙනවා කියන ප්‍රකාශය බැහැර කරන්න වෙනවා. ඒක සත්‍ය එකක් නොවන ලෙස. ඒතර අපේ මේ ප්‍රකාශන තුنين සත්‍ය වෙන්නේ ඒ ප්‍රකාශනයේ පමණයි. BC කියන දෙකම අසත්‍ය ප්‍රකාශන වෙනවා. ඒ නිසා අපේ මේකට උත්තරේ 41 ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ ඒ පමණි කියන උත්තරේ 1. අපි 42 වෙනි ප්‍රශ්නෙට යන්න හදන්නේ. 42 වෙනි ප්‍රශ්නේ HTML ප්‍රශ්නේ නිපුණතාවය 10න් අහන්නේ. ඊටාම ලේසි ප්‍රශ්නයක් තියෙන්නේ. ලයිස්තු ගැනයි ප්‍රශ්නේ තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවා HTML වල ලයිස්තු වර්ග 3ක් තියෙනවා. එකක් තමයි පිළිවෙලක් සහිත ordered list එක, ඊළඟට පිළිවෙලක් රහිත unordered list එකක් සහ definition list නැත්නම් විග්‍රහ ලයිස්තු කියලා කියනවා. ordered list order එකක් තියෙනවා නම් 1 2 3 4 A B C D ඒ වගේ order එකක් එන්න ඕන. අපිට type එක select කරන්න පුළුවන්, start එක decide කරන්නත් පුළුවන්. OL සහ LI කියන උසුලන එක තමයි list එක අපි ලබා ගන්නේ. unordered එකේදී order එකක් නැහැ. එන්නේ මේ වගේ disk එකක්, circle එකක්, square එකක්. මේ default type එක. මේ default type එක. හැබැයි defaults වෙනස් කරන්න පුළුවන් අපිට type කියන උපලක්ෂණය මගින්. unordered එකේ කියන්නේ පිළිවෙලක් නැත්නම් start එකකුත් නැහැනේ. එහෙම attribute එකක් නැහැ. UL සහ LI වලින් තමයි list එක ගන්න. definition list විග්‍රහ ලයිස්තු කියලා කියන්නේ list items ගැන පොඩි විස්තරයක් එක්ක යන්නේ. එතෙන් තමයි DL කියන්නේ definition list, DT සහ DD වලින් තමයි list එක ගන්නෙ. ඒතර ප්‍රශ්නෙන් අහන්නේ HTML උසුලන නිර්වචන ලයිස්තුවක් definition list. නැත්නම් අපි ඔකට මේ විග්‍රහ ලයිස්තු කියලාත් කියනවා. ඒ වගේ ලයිස්තුවක් ගන්න එහෙනම් අපිට මොකද්ද අවශ්‍ය වෙන්නේ? අපි ආයි මෙතන බැලුවොත් DL DT DD. අපේ උත්තරේ වෙන්න ඕන DL DT DD. උත්තරේ වෙන්නේ 2. හරි. ඉතින් ලයිස්තු ගැන බොහෝ වෙලාවට අහලා තියෙනවා. පොඩ්ඩක් ඒ ටෙක්ස්ට් බලා ගන්න ඕන ඕගොල්ලෝ. ඒ ප්‍රශ්න අංක 42. අපි 43 වෙනි ප්‍රශ්නේ බලන්නයි හදන්නේ. 43 වෙනි ප්‍රශ්නේ HTML forms එක තමයි අහලා තියෙන්නේ. හැබැයි form එකක තියෙන elements ටිකක් group කරගන්න අවශ්‍ය වුණොත් ඒ group කරාට පස්සේ ඒකට caption එකක් මාතෘකාවක් දාගන්න ඕන විදිය ගැන තමයි ප්‍රශ්නෙන් අහන්නේ. ෆෝරමයක් කියලා කියන්නේ forms කියන එකට form එකක් කියන එකට field set කාණ්ඩයක මාතෘකාව දැක්වීමට පහත කවර HTML උසුලනය භාවිත කරයිද? අපි forms ටිකක් ගැන පොඩ්ඩක් මතක් කරොත් මේ තියෙන්නේ form එකක මම elements දෙකයි අරන් තියෙන්නේ, දෙකම text fields දෙකක්. මෙන්න ඒ ටික මම group කරලා field set එකක් එයාට මාතෘකාවක් දීලා. එහෙනම් මොකක්ද අපිට අවශ්‍ය වෙන්නේ? field set කියන tag එකෙන් තමයි මේ ටික අපි group කරගන්නේ. ඒ fields ටික legend කියන tag එකෙන් තමයි මේ මාතෘකාව ගන්නෙ. එහෙනම් අපිට මොකක්ද අවශ්‍ය වෙන්නේ? legend කියන tag එක අවශ්‍ය වෙනවා caption එකක් නැත්නම් මාතෘකාවක් දාගන්න. 43 වෙනි ප්‍රශ්නෙට උත්තරේ වෙන්නේ 4 උත්තරේ. හරි. අපි 44 වෙනි ප්‍රශ්නේ බලමු. පහත PHP කේත කොටසෙන් බලාපොරොත්තු වන ප්‍රතිදානය කුමක්ද? PHP අපි 10 වන නිපුණතාවයෙන්ම කරන්නේ ප්‍රෝග්‍රෑමින් නැවත PHP ප්‍රෝග්‍රෑම් එකක ඔයගොල්ලෝ දන්නවා මේ ඩොලර් ලකුණෙන් පටන් ගත්තාම එකකින් කියන්නේ විචල්්‍ය. $1 කියන්නේ වේරියබල් එකක්,
$2 කියන්නේ වේරියබල් එකක්. ඒ වේරියබල්ස් දෙකට අගයන් පවර්ලා තියෙනවා. මේ $1 වලට වෙල්කම් කියන එක $2 වලට 20 සමාන ලකුණින් කියන්නේ පවරන්න දෙන්න කියන එක. හැම PHP ප්‍රකාශයම සෙමිකෝලන් වලින් අවසන් කරන්න ඕන. ඉකෝ කියන්නේ ප්‍රතිදාන ප්‍රකාශය. වෙබ් පිටුව මත දර්ශනය කරන්නේ මේ ඉකෝ කියන ස්ටේට්මන්ට් එකේ. මොකද්ද පෙන්වන්න කියන්නේ? ඉකෝ වලින් කියන්නේ $1.2. ඩොට් කියන එකේ තේරුම මොකද්ද? ඩොට් කියන එකට අපි කියනවා PHP භාෂාවේදී concatenation operator එක කියලා. ඒ කියන්නේ string දෙකක් එකතු කරන්න ලං කරන්න පාවිච්චි කරන්නේ ඩොට් එක. ඒ නිසා $1 වල තියෙන ටෙක්ස්ට් එක තමයි welcome කියන්නේ. $2 වල තියෙන ටෙක්ස්ට් එක තමයි 20 තියෙන්නේ. ඒ දෙන්නා එන්න ඕන වෙබ් පිටුව මතට දෙන්න එකතු වෙලා එන්න ඕන. ඒ කියන්නේ පළවෙනි එක එන්න බෑ. මොකද ඩොට් කියන එක ටෙක්ස්ට් එකක් නෙවෙයි මෙතන ඔපරේට් එකක්. සෙමිකෝලන් කොහෙත්ම එන්නේ නැහැ. 5 එන්නත් බෑ. ස්පේස් එකක් එන්නෙත් නැහැ. ස්පේස් එකක් ඕන නම් අපි ඒ බව කියන්න ඕන. ඒ නිසා මෙතන උත්තරේ අපිට වෙන්න ඕන 44ට 2 කියන උත්තරය. හරි. මතක තියාගන්න PHP භාෂාවේදී variables කොහොමද output කොහොමද input එක ගන්නෙ? හැබැයි HTML form එකක් කරා. 45 වෙනි ප්‍රශ්නේ. ඒකත් HTML හා සම්බන්ධවමයි යන්නේ. වෙබ් පිටුවක බාගත කිරීමේ වේගයට පහත කවරක් අවම ලෙස බලපායිද කියලා. සාමාන්‍යයෙන් වෙබ් පිටු අපි ඕපන් කරන්නේ වෙබ් අතිරික්ස ඔස්සේ. වෙබ් අතිරික්සුවේ හැකියාව capability වල දන්නවා එක එක වෙබ් browsers තියෙනවා සමහර වෙබ් browsers ටිකක් හොඳයි fast ඔයගොල්ලෝ එක download ඔයගොල්ලන්ගේ පරිගණක වලට දාගත්තත් ඔයගොල්ලෝ තෝරනවා මොන වෙබ් browser එකද දාගන්නේ කියලා. ඊළඟට hyperlinks එකක් කියලා කියන්නේ අපි ඉන්න වෙබ් පිටුවේ ඉඳන් තවත් කොහේ හරි තැනකට එක වෙබ් අඩවියක් වෙන්න පුළුවන් වෙනත් content එකකට යන සම්බන්ධ වෙන තැනක්. ඊළඟට images ගණන සහ ඒවායි විශාලත්වය. ඒ වගේ වෙබ් පිටු ගබඩා කර ඇති සර්වර් එකේ processing power එක. සහ වෙබ් පිටුව වෙත පිවිසීමට භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ කලාප පළල. දැන් ඔය ඕවෙන් අවම බලපෑමක් තියෙන එක්කෙනා යහන්නේ. ඒතර වෙබ් browser එකේ capability එක ඕන. අපි දන්නවා සමහර browsers ගොඩක් හොඳයි. සමහරට ඕගොල්ලෝවත් ප්‍රැක්ටිකල් කරලා එක browser එකකින් එන්නේ නැතුනම ඕගොල්ලෝ තව browser එකකින් ඕපන් කරන වෙලාවල් තියෙනවා. ඒ කියන්නේ පළවෙනි එක බලපානවා කියන එකයි. hyperlinks ගන්න. hyperlinks කියලා කියන්නේ අපි දාන්නේ වෙබ් පිටුවට තව ඒවට කනෙක්ට් වෙන්න. ඉතින් hyperlinks තියෙන්න පුළුවන් අපි ඒවා ක්ලික් කරන්න එච්චර යන්නේ නැහැ. hyperlink එක කියලා කියන්නේ ඒ අදාළ සම්බන්ධකය පාටයක් හෝ රූපයක් මගින් ලැබෙන hyperlink එක උඩ ක්ලික් කරලා තමයි අපි ඉදිරියට යන්නේ. ඒකේ එච්චර ලොකු බලපෑමක් එන්නේ නැහැ වෙබ් පිටුව downloading speed එකට ඇත්තටම එහෙම සම්බන්ධයක් නැහැ hyperlink එකක් කියන එකත් එක්ක. හැබැයි images ගන්න අපි download කරනකොට ඒකේ ටිකක් images වැඩි නම් ඒවයි විශාල එක කියන්නේ අපි කියන high capacity නම් හරිද? එතකොට ඒක අනිවාර්යයෙන්ම වෙබ් පිටුව download කරද්දී ඒකට ගැටලුවක් වෙනවා. ඒක down වේගෙට බලපෑමක් වෙනවා. ඊළඟ 4 තමයි මේ සර්වර් එකේ processing power එක. ඒකත් ඉතින් මොකද අපි සර්වර් එකකින් තමයි download කරගන්නේ. එතකොට එයා slow කියලා කියන්නේ downloading speed එකත් අනිවාර්යයෙන්ම slow වෙනවා. ඊළඟ වෙබ් පිටුව වෙත පිවිසීමට භාවිත කරන අන්තර්ජාල සම්බන්ධතාවයේ කලාප පළල. කලාප පළල අපි කලිනුත් කතා කරා කොච්චර data ගෙනියන්න පුළුවන්ද කියන එක. ඉතින් ඒ bandwidth එක ඒක අඩුද වැඩිද කියන එක බලපානවා downloading speed එකට. යාට එකපාර ගොඩක් ගේන්න පුළුවන්ද පොඩ්ඩක් ගේන්න පුළුවන්ද කියන එක. එහෙනම් මෙතෙන්දී 1 3 4 5 කියන ඒ ඔක්කොම ඇත්තටම බලපානවා වැඩි වශයෙන්. ඒකට මේ අපිට අවම ලෙස බලපායිද කියන තැනට ගන්න වෙන්නේ මේ අදි සම්බන්ධක ගණන. ඒ නිසා උත්තරේ 45ට දෙවෙනි උත්තරේ. අපි 46 වෙනි ප්‍රශ්නේ කතා කරමු.
නැවතත් HTML වලින් තමයි ප්‍රශ්නය ඇහෙන්නේ. Cascade style sheet වලින් අපි CSS පාවිච්චි කරනවා වෙබ් පිටු ගොඩක් අලංකාර කරගන්න. HTML වලින් හදන්නේ සරල වෙබ් පිටු. හැබැයි ඒකේ ආකර්ෂණීය බව වැඩි කරන්න CSS පාවිච්චි කරන්න පුළුවන්. තව වාසි ගණනාවක් තියෙනවා. ඊළඟට බලමු ප්‍රශ්නේ දෙන්නේ පහත කේතය සම්බන්ධයෙන් දී ඇති කවර වගන්තියක් සත්‍ය වේද? සත්‍ය වගන්තිය අහන්නේ. ස්ටයිල් කියන ටැග් එකෙන් අපි කරන්නේ මොකද්ද? අපි CSS ඇතුළත් කරන විදි තුනක් තියෙනවා. ඒක පොඩ්ඩක් මතක් කරගමු. ඔන්න CSS දාන්න පුළුවන් ක්‍රම තුන මොකද්ද? එකක් තමයි පේලි රටාපත්‍ර. පේලි රටාපත්‍ර කියලා කියන්නේ උසුලනය තුල අපි CSS පාවිච්චි කරනවා. එතෙන්දී අපිට ස්ටයිල් කියන උපලක්ෂණය පාවිච්චි කරලා තමයි CSS අර්ථ දක්වන්න වෙන්නේ. ස්ටයිල් කියන උපලක්ෂණය තුල මම CSS ඇතුළත් කරලා තියෙන්නේ. ඉන්ලයින් CSS කියන්නේ මේකට. දෙවෙනි ක්‍රමය තමයි අභ්‍යන්තර රටාපත්‍ර. ඒ කියන්නේ ස්ටයිල් කියන ටැග් එක පාවිච්චි කරනවා. හැබැයි කොහෙද? අපේ HTML ලේඛනයේ අර body කියන උසුලන්ට උඩින් head සහ end head අතර. එතකොට ඒකට අපි කියන්නේ අභ්‍යන්තර රටාපත්‍ර. ඊට අමතරව අපිට බාහිර රටාපත්‍රත් පුළුවන්. බාහිර රටාපත්‍ර කියලා කියන්නේ අපේ HTML ලේඛනය තුල අර්ථ දක්වන්නේ වෙනම ලේඛනයක් විදියට CSS අර්ථ දක්වලා අර HTML ලේඛනයට ඒක සම්බන්ධ කරනවා, ලින්ක් කරනවා. ඉතින් අපි ලින්ක් කියන ටැග් එක පාවිච්චි කරනවා. ඉතින් මේ ක්‍රම තුනෙන් අපි දකින්නේ මෙන්න මේ ස්ටයිල් ටැග් එක පාවිච්චි කරන මේ ස්ටයිල් කීමේ අභ්‍යන්තර රටාපත්‍රයක් දකින්නේ. ඒ වගේම CSS selectors ටිකක් මතක් කරගමු. මෙතන ඒකත් පොඩි සම්බන්ධයක් තියෙන හින්දා element select එකක් අපි HTML element එකකට CSS styles තමයි දාලා තියෙන්නේ. element select එකක්. ඒ ID select එකක්. hash ලකුණෙන් පටන් අරන් අනන්‍ය නමක් දීලා අපිට පුළුවන් CSS style ටිකක් නම් කරගන්න. ඒකට කියන්නේ ID select එකක්. class select එකක් ඒත් එම dot එකෙන් පටන් අරගෙන අපි යම් කිසි නමක් දීලා styles ටිකක් define කරලා තියෙනවා. අර්ථ දක්වලා තියෙනවා. ওই ක්‍රම තුනම අපිට අවශ්‍ය විදියටත් පාවිච්චි කරන්න ඕන. ඒතර CSS styles භාවිත කරන ආකාර වරක අපි කියන්නේ selectors පාවිච්චි කරන ආකාර තුනයි. element selector, ID selector, class selector. එතන මේ ප්‍රශ්නේදී එකක් තමයි මේ තියෙන අභ්‍යන්තර රටාපත්‍ර. ස්ටයිල් උසුලන යුගලය තුලයි CSS පාවිච්චි කරලා තියෙන්නේ. dot title. dot එක පාවිච්චි කරොත් ඒක class select එකක්. හරි. මෙතෙන්ට ගියොත් එනවා අභ්‍යන්තර රටාපත්‍රයක්. මෙතනින් තියෙනවා dot තියෙන හින්දා define කරලා හින්දා ඒක select එකකුත් තියෙනවා. දැන් එක ඉන්න අභ්‍යන්තර විලාසයක් අර්ථ දැක්කෙන අතර එය CSS class සංකල්පය භාවිත කරා. පිය දෙකම දැක්කා. style end style වලින් අභ්‍යන්තර dot title වලින් class. ඒ කියන්නේ ඇත්තටම පළවෙනි එක හරි. එනකොට අපි මේ ටිකේ වැරදි ටිකත් හොයාගමු. ඉන්න අභ්‍යන්තර විලාසයක් අර්ථ දැක්කෙන අතර ඒක හරි. CSS group සංකල්පය නෙවෙයි එතන තියෙන්නේ. ඊළඟට තුන්වෙනි එක අපි group සංකල්පයේදී div කියන tag එකයි පාවිච්චි කරන්නේ. ඉන් පේලිගත විලාසයක්. මෙතන පේලිගත විලාසයක් නෙවෙයි. ඇයි? පේලිගත විලාසයකදී උසුලනය තුලයි CSS පාවිච්චි කරන්නේ. ඒක නෑ මෙතන. 4 කේතය තුල දැක්වෙන විලාස එක් අවයව ප්‍රවර්ගයකට පමණක් භාවිත කළ හැකිය. එහෙම වෙන්නේ අපි දන්නවා class selectors වල වාසිය. class select එකක් define කරාම අපිට ඕනෑම උසුලනයක් තුල ඒක class කියන උපලක්ෂණ යටින් call කරන්න පුළුවන්. ඒ කියන්නේ 4 වරදිනවා 5 එය class CSS ID සංකල්පයට උදාහරණයක් වන අතර ID නාමයේ title වේ. නෑ මේක ID එකක් නම් මෙතන මොකක්ද තියෙන්න ඕන? hash ලකුණ තියෙන්න ඕන. ඒ නිසා 5ත් වැරදි. ඉතින් ඒ නිසා 46 කියන ප්‍රශ්නෙට අපිට උත්තරේ පළවෙනි උත්තරේ internal CSS class selector. අර ටික ඔක්කොම ඔළුවේ තියෙන්න ඕන මේකට උත්තරේ හොයාගන්න. 46. අපි 47 වෙනි ප්‍රශ්නේ බලන්න හදන්නේ.
නැවත HTML සම්බන්ධයෙන්මයි තියෙන්නේ. hyperlinks ඔයගොල්ලෝ මතක වෙන්න ඕන. ඒ කියන එකට අපි කියනවා anchor tag එක කියලා. anchor tag එකේ attribute එකක් තමයි hypertext reference href කියන එක. තව attribute එකක් තියෙනවා target attribute මතක ඇති ඔයගොල්ලන්ට. මේකෙදි කරන්නේ ඒ href උඩු කොමා තුල hash part a කියලා එකක් තියෙන්නේ. go to part a tag එක වහලා තියෙනවා. අහන්නේ ඉහත කේත පේලියේ ප්‍රතිඵලය පහත වගුවේ කුමන පේලියෙන් විස්තර කරයිද කියලා. අදිසන්ධානයක් ලෙස දැක්වෙන එක කොටස වෙනම පෙන්වලා තියෙනවා. ඒ අදිසන්ධානයෙන් සම්බන්ධ වෙන දේ වෙනම තියෙනවා. එතකොට මේ hyperlink එකේ පොඩ්ඩක් ඔයගොල්ලන්ට වර්ධින තැනකුත් තියෙනවා. හොඳින් මතක තියාගන්න link text එක තමයි මේ go to part a කියන එක. මේ තියෙන hypertext reference. ඒතර අදිසන්ධානයක් ලෙස දැක්වෙන්න ඕන මොකක්ද එහෙනම් අර මේ A කියන උසුලන යුගලය තුල තියෙන ටෙක්ස්ට් එකයි එන්න ඕන. ඒ කියන්නේ අදිසන්ධානයක් ලෙස එන්න ඕන go to part A කියන එකයි. ඒ කියන්නේ එකත් වැරදි දෙකත් වැරදි. ඒ දෙක එන්න බෑ. එහෙනම් 3 හෝ 4 හෝ 5 තමයි එන්න ඕන. ඊට පස්සේ අදිසන්ධානයෙන් සම්බන්ධ වෙන දේ තමයි මෙතන තියෙන්නේ. මේ href වලින් ලියන්න ඕන අර ටෙක්ස්ට් එක link එක ක්ලික් කරාම යන්න ඕන කොහෙටද කියලා. එතන මේක කියන්නේ hash part එක කියලා දාලා තියෙන්නේ. එතන මේ hash ලකුණ එන්නේ නැහැ. මෙතනින් කියන්නේ මේ part A කියන තැනට යන්න කියලායි කියන්නේ. එහෙනම් අපි බලමු 3 4 5 මොකක්ද එන්නේ කියලා. hash part A ලෙස නම් කළ නව වෙබ් පිටුවකට යයි. නව වෙබ් පිටුවක් කියන්නේ නෑ. මෙතන ඇත්තටම වෙන්නේ ඉන්න වෙබ් පිටුවෙම වෙන තැනකට යාමක් තියෙන්නේ. තවත් කොටසකට යාමක්. 4 ගත්තොත් hash part A ID ලෙස නම් කළ එම වෙබ් පිටුවේම තවත් කොටසකට යයි. එම වෙබ් පිටුවේම තවත් කොටසක් තමයි. හැබැයි අපි නම් කරන තැන hash part A කියලා දෙන්නේ නැහැ. මෙතෙන්ට hash දුන්නට අර නම් කරන තැනට hash නැතුව දෙන්න ඕන part A කියලා. ඒ නිසා 4 වෙන්නත් බෑ. 3 වෙන්නත් බෑ. 1 2 කොහොමත් නැහැ. 5 බලමු. go to part A හරි. part A ID ලෙස නම් කළ එම වෙබ් පිටුවේම තවත් කොටසකට යයි. ඒ කියන්නේ part A කියලා නම් කරන්නත් ඕන. කොයි වෙලේ හරි go to part A ක්ලික් කරාම එතෙන්ට යනවා. ඒක හරි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙතන part A බලන්න part A තනි වචනයක්. මෙතන part A තනි වචනයක් නෙවෙයි. එතකොට ඒක browser එකට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ පහත් උත්තරය නෙමෙයි. ඒ කියන්නේ 47 කියන ප්‍රශ්නෙට මේ උත්තර පහම වැරදි. ඒතර එහෙම වුණාම ඕගොල්ලන්ට ඒ ඕන එකකට ලකුණු ලැබෙනවා. හැබැයි උත්තරේ ලකුණු කරලා තිබුණොත් පමණයි. හදිස්සියෙන් හරි දරුවෙක් කිසිම උත්තරයක් ලකුණු කරේ නැත්නම් එයා හරියට දැක්කා උත්තරයක් නැහැ. හිස්ව තිබුණොත් ලකුණු දෙන්නේ නැහැ. ඒ නිසා මතක ඇතුව උත්තරයක් ලකුණු කරන්න මේ නැත්නම් අපරාධ වෙනවා ලකුණ නැති අහිමි වෙනවා ඔයගොල්ලන්ට. යම් කිසි ප්‍රශ්නයකට උත්තරයක් නැත්නම් ඒක අහිමි වෙනවා. ඕල් ලැබුණත් ඕල් යන වෙලාවක වුණත් ඒ ලකුණ අහිමි වෙනවා. හරි? ඒ 47ට සියලුම ඕල් කියලා අපි කියන්නේ ඔක්කොටම ලකුණු ලැබෙනවා. 48 අපි කතා කරන්න හදන්නේ. ඊ වාණිජ්‍ය සම්බන්ධයෙන් තමයි ප්‍රශ්නේ යොමු වෙලා තියෙන්නේ. අපේ උසස් පෙළ අවසාන හරියේ තියෙනවා මේ 12 වෙනි නිපුණතාවය. ඊ වාණිජ්‍ය සම්බන්ධයෙන් පහත කවර වගන්තිය සත්‍ය වේද කියලා අහන්නේ. ස්ටේට්මන්ට්ස් තුනක් තියෙන බලමු. කිසියම් භාණ්ඩයක් විවිධ ඊ වාණිජ්‍ය අඩවිවල විවිධ මිල ගණන් වලට තිබිය හැක. හරිනේ. ඊ වාණිජ්‍ය වෙබ් අඩවිවල ඔක්කොම භාණ්ඩ එක මිලට තියෙන්නේ නැහැ. සත්‍ය එකනේ අහන්නේ. B. භාණ්ඩ බාර ගන්නා අවස්ථාවෙහි මුදල් ගෙවීමට ඉඩ දීමෙන් පාරිභෝගිකයාට ඊ වාණිජ්‍ය අඩවිය හරහා Taman මිලදීගත් භාණ්ඩවල තත්ත්වය පරීක්ෂා කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් දැන් අද වෙනකොට cash on delivery කියන එක තියෙනවා. ඒ කියන්නේ එයා බාර දෙනකොට තමයි මුදල් දෙන්නේ. මුදල් දීලා තත්ත්වය හොඳ නම් ගන්නව නැත්නම් එයාට කියන්නේ එයාට තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ B කියන ප්‍රකාශයත් හරි. ඊළඟ C කියන එක සඳහන් වන මිලට අමතරව
ප්‍රවාහන හා සේවා ගාස්තු ලෙස අමතර මිලක් ඇතුල්ගත කර හැකියි. ඒකත් හරි අපේ ගෙදරටම බාණ්ඩ දෙනකොට ඒ ගාස්තු අපෙන් අය කර ගන්නවා ඩිලිවරි ෆී එකක් ගන්නවා. ඒ කියන්නේ C කියන ප්‍රකාශයත් හරි. ඒතර ඊ වාණිජ්‍ය සම්බන්ධයෙන් ගත්තොත් නම් මේ ප්‍රකාශ තුනම සත්‍ය වෙනවා. ඒ නිසා 48 කියන එකට උත්තරේ වෙන්නේ A B සහ C කියන සියල්ලම. ඊ වාණිජ්‍ය සාමාන්‍යයෙන් ඔක හුරු දෙයක් ඕන කියන දැන් අද කාලේ ගොඩක් ඔන්ලයින් එකනේ ගනුදෙනු කරන්නේ. අපි 49 වෙනි ප්‍රශ්නේ බලන්න හදන්නේ. 49 තියෙන්නේ අන්තිම නිපුණතාවය නියුට්‍රෙන්ට්ස් කියන එක අනාගත දිශානතිය තොරතුරු තාක්ෂණයේ. පහත දෑ සලකන්න කියලා තියෙනවා හසේ වලාකුළු ඇතිවීම, ජීවීන්ගේ පරිණාමය, මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වය. ජෛව ප්‍රේරිත පරිගණනය bio inspired computing කියලා කියනවා. සඳහා ඉහත කවරක් භාවිත කළ හැකිද? ජෛව ප්‍රේරිත පරිගණනය කියලා කියන්නේ දැන් ජීව විද්‍යාවේ තියෙනවා ජීවීන් සම්බන්ධයෙන් ජීවී අජීවී කියලා කොටස් දෙකක් තියෙනවානේ. මෙතනදී ජීවීන්ගේ එක එක මොඩල්ස් ගන්නවා ආදර්ශ ගන්නවා. දැන් කුහුඹු රංචුවක් වෙන්න පුළුවන්. ඒක රංචුව වශයෙන් හැසිරෙනවා. ඒගොල්ලෝ සමාජ හැසිරීම් සජීවී ජීවීන් සහ සමාජ හැසිරීම් තමයි ආදර්ශණයට ගන්න. ඒවෙන් පුළුවන් අර මේ පරිගණක ඒවැ තින ගැටලු වලට විසඳුම් හොයන්න ඒවේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න උපකාර ගන්න පුළුවන්. මේක එක ශාස්ත්‍රයක්. ඒතර මෙතන ජෛව ප්‍රේරිත පරිගණනයේදී අහසේ වලාකුළු ඇතිවීම කියන එක ඒක ස්වභාවික සිද්ධියක් වුණාට ඒක ජීවීන් හා සම්බන්ධ නැහැ. හැබැයි ජීවීන්ගේ පරිණාමය එක ජීවි හා සම්බන්ධයි. ජීව විද්‍යාත්මක සහ මිනිස් මොළයේ නියුරෝන ක්‍රියාකාරීත්වයත් එතෙන් තමයි යන්නේ. ඒ නිසා මේ දෙකෙන් මේ ජෛව ප්‍රේරිත පරිගණනය සඳහා යන්නේ B සහ C කියලා කියන ප්‍රකාශන දෙක විතරයි. ඒ නිසා 49 කියන එකේ අපිට උත්තරේ ගන්න පුළුවන් 5 වෙනි උත්තරේ. අපි අවසාන ප්‍රශ්නට යන්න හදන්නේ 50 වෙනි ප්‍රශ්නය. ක්වොන්ටම් පරිගණනය. ඒකත් අලුත් සංකල්පයක්. ක්වොන්ටම් පරිගණනය කියන එක භෞතික විද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන මූලධර්ම ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලධර්මات එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ප්‍රශ්නේ අහන්නේ ක්වොන්ටම් පරිගණනය සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදි වේද කියලා. ක්වොන්ටම් පරිගණනය. ක්වොන්ටම් පරිගණනයේ අපි දන්නවා පාවිච්චි වෙන්නේ ක්වොන්ටම් බිට්ස්. අපි පාවිච්චි කරන 1 0 ඊට එහා ගිය දෙයක් ක්වොන්ටම් භෞතික විද්‍යාව තමයි පදනම් කරගෙන තියෙන්නේ. වොන් නියුමාන් නිර්මිතයට එහා ගියපු දෙයක්. ඒ වගේ ඊට වඩා වේගවත්ව තමයි මේ ක්වොන්ටම් පරිගණක කටයුතු කරන්නේ. ඒතර ප්‍රකාශ ටික බැලුවොත් ඒ කියනවා ක්වොන්ටම් පරිගණනයේදී ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මූලධර්ම යෙදෙවේ. ඒ කියන්නේ ඒක හරි. මෙතන ක්වොන්ටම් ෆිසික්ස් කියන තමයි යූස් වෙන්නේ ඇත්තටම. ඊළඟට ක්වොන්ටම් පරිගණනයේදී තොරතුරු ඒකක ලෙස ක්වොන්ටම් බිටු. ක්වොන්ටම් බිට්ස් කියුබිට්ස් තමයි පාවිච්චි වෙන්නේ. 1 0 කියන අපිට තියෙන සාම්ප්‍රදායික පරිගණකවල තියෙන බිට්ස් නෙවෙයි. C ක්වොන්ටම් පරිගණක මනුෂ්‍ය පරිශීලකයන්ට අහිතකර විකිරණ පිට කරයි. ඒක අසත්‍ය ප්‍රකාශයක්. මොකද මේක තාමත් ඇත්තටම තාමත් ක්වොන්ටම් කම්පියුටිං අධ්‍යයන මට්ටමේ තියෙන එකක් පාවිච්චි වෙන බොහෝ වෙලාවට අද ගොඩක්ම මේ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියට යන්න ලොකු පිටිවහලක් වෙච්ච ශාස්ත්‍රයක් ක්වොන්ටම් කම්පියුටිං කියන්නේ. එතෙන්දී දැඩි ඒ කියන්නේ ඒ පරිගණක නිර්මාණයේදී අහිතකර විකිරණ පිට කරන ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැතුව තමයි ඒ ඉස්සරහට යන්න හදන්නේ. ඒ නිසා ඒ C කියන ප්‍රකාශය එතනින් අසත්‍ය වෙනවා. A සහ B කියන දෙක නම් හරි. මොකද ක්වොන්ටම් ෆිසික්ස් තියෙනවා. ඒ වගේම තමයි කියුබිට්ස් යූස් වෙනවා කියන එක. ඒ නිසා 50 වෙනි ප්‍රශ්නෙට අපිට A සහ B කියන ප්‍රකාශ දෙක තමයි නිවැරදි ප්‍රකාශ විදියට ගන්න පුළුවන්. හරිද විපුතේ? එහෙනම් අපි කතා කරේ 2020 තොරතුරු තාක්ෂණ ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්න 50.
ඉතින් අපි එතෙන්දී විෂය කරුණු මතක් කරගත්තා. ඒ නිසා ඔයගොල්ලන්ට ඒවත් උදව් වෙන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් මේ ඒකට හොඳ ලකුණක් ගත්තොත් ඒ නිසා හොඳින් ඒකට උත්තර ලියන්න පුහුණු වීමත් අවශ්‍යයි. ඒ වගේම අර මේ ප්‍රශ්න පත්‍රයේ ලියනකොට මේ හිස්තැන් තියන්න එපා. හැම ප්‍රශ්නයකටම පිළිතුරු දෙන්න. හිස් ප්‍රශ්න තියන්න එපා. මොකද ලකුණු කිරීමේදී හිස් ප්‍රශ්න ඉවත් කරලා ලකුණු කිරීම කරන්නේ. ඒක සමහර දරුවෝ දන්නේ නැහැ. ප්‍රශ්න 50ටම උත්තර ලියන්න ඕන. ඉතින් 2021 උසස් පෙළ දරුවෝ 22 පෙනී හිටිනවා. ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න පත්‍රයේ විෂය කරුණු වගේම ඒ ප්‍රශ්නවල ස්වභාවය ඒව අරගෙන හොඳ ප්‍රතිඵලයකට යන්න හැකියාව ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මම ප්‍රාර්ථනා කරනවා සියලුම දූල පුතාලට විභාගයට හොඳින් මුහුණ දීලා හොඳ ප්‍රතිඵලයක් ගන්න ලැබේවා කියලා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.